සියත් යහ පැතුම් වනම්වන ප්‍රේමයෙන් සජ්ජායනීය සිත් පතුල පිරිමදින දයාබර සෙත්පෙන් පොදයි කියන්නේ හරි පුදුමාකාර දෙයක්. කලිල් ජිබ්‍රාම් කියන කවියා විටක ජීවිතේ පෙරහැරකට සම කරනවා. ඔහු කියන විදිහට හිමින් ගමන් කරන මිනිස්සු පෙරහැර වේගවත් වැඩි කියලා ඉන් ඉවත් වෙනවා. වේගවත්ව ගමන් කරන මිනිස්සු පෙරහැර හිමින් වැඩි කියලා ඉන් ඉවත් වෙනවා. ජීවිතය කියන්නේ හරි සාපේක්ෂ දෙයක්. අපි අපගේ ජීවිතේ පුරාවටම අපගේ හැඟීම් ප්‍රකාශනයන් ඉදිරිපත් කරන්නට අපිට විවිධ කලා මාධ්‍යයන් භාවිතා කරනවා. චිත්‍රපටිය, ටෙලි නාට්‍ය, ගීතය, කෙටි කතාව, නවකතාව, කවිය මේ සියලු මාධ්‍යයන් වලින් අපේ හැඟීම්, අපේ ප්‍රකාශනයන් අපි ප්‍රේක්ෂකයන් වෙත ඉදිරිපත් කරනවා. හැබැයි මම දකිනවා මේ තුල ඊටමත් සංවේදී වූ කලාව තමයි ගීතය. අපි ගීතයක් තෝරගන්නේ. එහෙම නැත්නම් අපි ගීතයකට කැමැත්ත ප්‍රකාශනය කරන්නේ ඒක අපිට සමීප කරගන්න ආකාරය තුල. සමහර ගීතවලට අපි කැමති එහි තියෙන අර්ථ රසයට. මොකද එහි තියෙන පදවල අර්ථය අපේ අත්දැකීම් එක්ක අපිට සමීප වෙන ආකාරයට අපි සංවේදී වෙන ආකාරයෙන් හින්දා තමයි අපේ ගීතයට කැමති. සමහර ගීතවලට අපි කැමති එහි තියෙන ශබ්ද රසයට. එහි තනුව සංගීතය ඒක කොතෙක් දුරට අපිට සමීප වෙනවද සංවේදී වෙනවද කියන එකත් එක්ක තමයි අපි ඒ ගීතයට කැමති වෙන්නේ. එහෙම නැත්නම් තවත් විටක අපි කැමති එහි තියෙන රූප රසයට. අපිට ගීත රූපමවනවා. හරියට චිත්‍රපටියක් වගේ අපිට මවා ගන්න පුළුවන් ගීත තියෙනවා. ඉතින් මම හිතනවා ගීතය කියන්නේ අර්ථ රසයට වඩාත් කැමති අයට විඳින්න පුළුවන් දෙයක්. මගේ ගම අනුරාධපුර රාජාංගනේ පහළ මාර්ගයව. හරි කර්කස වූ ගමක්. මම පුංචි සන්දී අපේ ගමේ අපි ජීවත් වුණේ ගහකොළ සතා සිව්පා වැලදොලත් එක්ක. අපි හේන් ගිනි තියලා අස්වද්දලා ඒවා ගෙට ගන්නකම් හේන් වල කැලේ අපි ජීවිතේ ගෙව්වා. අපි ඉස්කෝලේ වැඩ යනවට වඩා කලේ ගහකොළත් එක්ක සතා සිව්පාවත් එක්ක ජීවත් වෙච්ච එක. ඒ හින්දා ගම මට හුඟා සමීපයි. ඒ වගේම මම පෞද්ගලිකව හුදකලා දරුවෙක්. මට සහෝදරයෝ නැහැ. මගේ අම්මා මම පුංචි කාලේ අවුරුදු 7 දී මාව දාලා යනවා. මට හිටියේ තාත්තා. ඉතින් මට සමීප වුණේ සතා සිව්පාව ගහකොළ ඇලදොල මේ ගම.
ඉතින් මේ තමයි ඒ මම. ඉස්සර මංගිය පාසැල ඇරිලා පුංචි පැටව් පෙරහැරෙනවා ඒ විසිගාගෙන ඌහලදීගෙන ලන්දපුරා දුව පැනනවා මේ දරු දැරියන් නොදුටුව දෑසින් එක දරුවෙක් තනිවී එනවා ගහකොළ සෙලවී ඔහු දෙස බැලුවා බිම්මල් ඉනෙහි සැවැනුවා ඒ දඩු මල්කඩ තිත්ත පැටව් රැළ ඔහුගේ සුවඳට ඉව කෙරුවා මේ විසිතුරු හැර කොතැනක යන්නද පුංචි දෙපා එක තැන රැඳුණා ඉරමල පිපිලා තොබ ගහ මුදුනේ නෙළුම් රටාවකි තනගොල්ලේ නීල කොබෙයි රැළ පේලි සැදීන මුතු ඇහිලි මදට යගාලේ ගිනි මන්දහනේ කුසගිනි නොදැනි තාමත් ඔහු මේ වනනිල් පොත්පිටු අතරේ නොරැනෙන දැසින් වනවදුලේ අසිරිය දකිනා ගම්දරුවන් මැද මේ දරු පැටියා මගේ නෙතට කඳුලක් නැගුවා ඔහුට මුවාවී පාසැල් යන්නේ මාදැයි නිකමට මට හිතුණා අපි හැමෝටම හීන තියෙනවා. ඒ හීන තමයි අපිව ජීවත් කරවන්නේ. මාත් පුංචි කාලේ ලොකු හීන ගොඩක් එක්ක ජීවත් වෙච්ච තරුණයෙක්. මං ආසයි හරියට කැපිලා පේන්න. ඒ නිසා මං පුංචි කාලේ අපේ දහම් පාසලේ නාට්‍ය තරඟ වලට එල්ලිලා ගිහිලා රඟපාන්න ගත්තා. අපේ ගමේ තිබිච්ච ජහුට කණ්ඩායමේ කොහොම හරි ගිහිල්ලා රඟපාන්න ගත්තා. ඒ හැදිච්ච පිස්සුව, ඒ නළු පිස්සුව එක්ක තමයි මම හීන හොයාගෙන කොළඹට එන්නේ. අපේ ගමේ විතරක් නෙවෙයි. හුඟක් තරුණ තරුණියෝ තමන්ගේ හීන හොයාගෙන කොළඹට වෙනවා. හැබැයි මේ ගම ඇතැරලා කොළඹට එන තරුණ තරුණයන්ට මොකද වෙන්නේ කියන එක අපි කවදාවත් හිතුවේ නෑ. අපි එදා ගමේදී අපේ හීන හොයාගෙන අපි ජීවිතේ ගොඩනගා ගන්නේ දරපු වෑයම අපි පසුකාලීනව කොළඹට ඇවිල්ලා බොහෝ දුරට අපේ ජීවිත වෙනස් මඟකට යොමු කරන්න පෙළඹෙනවා. මම පුංචි කාලේ හරි ආදරෙයි නාට්‍ය කරන්න, නළුවෙක් වෙන්න, කැපිලා පේන්න. ඒ නිසාම අපි
ගමේ පන්සලේ කමතේ නාඩගම් පොලේ නාට්‍ය කළා. ගමක සංස්කෘතිය විදහාපාන පෙන්වන එක් මාර්ගයක් තමයි මේ ගමේ තිබිච්ච නාඩගම්, කෝලම්, සාන්ති කර්ම. සඳ කිඳුරු නාඩගම කියන්නේ ගම්වල තියෙන අපේ සංස්කෘතිය. අපේ ගමේ නාඩගම් පොලේ හිටපු සඳ කිඳුරුලා කොළඹ එන්න පටන් ගන්නවා ජීවිතය හොයාගෙන. ඒකත් එක්කම මේ ගමේ තියෙන ගැමි සංස්කෘතිය නැති වෙලා ක්‍රමක්‍රමයෙන් නාගරිකරණය වෙනවා. ධනේස්තර සමාජය තුළ ගම මුදල් මත පදනම් වෙච්ච තෝතැන්නක් වෙනවා. මං කියන්නේ ඒකට නාගරිකරණයට වඩා ගම අතරමං වෙනවා. ගමෙත් නොවන නගරෙත් නොවන මොකද්දෝ තැනක මේ ගම පවතිනවා. ඒ නිසාම මේ ගම අතෑරලා ආපු අපි වල්මත් වෙනවා. අපි අපේ ගමේ තිබුණු සංස්කෘතිය, ගැමිකම, අපේ ගීත, අපේ කලාව අපි කොළඹ ඇවිල්ලා විකුණන්න ගන්නවා. හුඟක් ගමෙන් ආපු කලාකරුවෝයි කියන්නා වූ බොහෝ දෙනෙක් කරන්නේ අපේ ගම කොළඹ ඇවිල්ලා විකුණනවා එක. හැබැයි මේ විකිණීම තුල අති සාධනීය ලක්ෂණ පෙන්වුම් කරන කලාවකුත් අපේ රටේ නැත්තාම නෙවෙයි. අපි මේ ලියන්නේ, අපි කරන්නේ, මේ කියන්නේ මේ හැම දෙයක්ම අපි ගම තුලින් ගත්ත අත්දැකීම්. හැබැයි මේ සඳ කිඳුරිලා තමන්ගේ කලාව විකුණන්න කොළඹට ඇවිල්ලා සිද්ධ වුණු මේ ඛේදවාචකය අපි තවමත් අත්විඳිනවා. මේ ජානක වික්‍රමසිංහයන් කියන්නේ ඒ ඛේදවාචකය. ගමට එන්න නංගියේ පසළොස්වක පෝයදා අවසන් කටයුතු කළා. පසළොස්වක පෝයදා අවසන් කටයුතු කළා. ගමේ නාඩගම් පොලේ කිඳුරියවී නුඹ එදා ගයුලියගී විකුණන්නට කොළොම් තොටට ඉගිලුණා. කනකෙකිනිය ගමට ඇවිත් ඇඬුවා නුඹ ගැන කියා. ඇඬුවා නුඹ ගැන කියා. සඳ කිඳුරා මිය ගියා ගමට එන්න නංගියේ පසළොස්වක පෝයදා අවසන් කටයුතු කළා. වෙල්දෙනියෝ විටි පුරා
තනිවම සී පද කියා තනිව හිටිය කින්නරා ලය දැදුරුව මිය ගියා කනකකිනිය අඬන්නේ නෑ ඇහි කඳුළු නැති නිසා ඇහි කඳුළු නැති නිසා සඳ කිඳුරා මිය ගියා ගමට එන්න නංගියේ පසළොස්වක පෝයදා අවසන් කටයුතු කළා පසළොස්වක පෝයදා අවසන් කටයුතු කළා වගේ හීන හොයාගෙන කොළඹ ආපු ගමන තුල මේ කොළඹ ගෙන්දගම් පුරවරය තුල අපි වල්මත් වෙනවා. එහෙම නැත්නම් මේ පුරවරය තුල අපි ගන්ධබ්බේ ඔසේ හැසිරෙන්න ගන්නවා. අන්නේ රස්තියාදුව එහෙම නැත්නම් මේ නළුවෙක් වෙන්න උන රස්තියාදුව තුල අපි හුඟක් අසරණ වෙනවා. ටෙලි නාට්‍ය වල කෑලි ඉල්ලගෙන ගිහිල්ලා ප්‍රතික්ෂේප වෙලා ඉන්න හිටින තැන් නැතුව බස් හෝල්ඩ් වල නිදාගෙන එහෙම නැත්නම් කන්න දෙයක් නැතුව කෝච්චියේ සින්දු කියලා මේ ජීවිතේ වෙනම පැත්තට ගමන් කරන්න ගන්නවා. අන්න එතනදී අපිට හම්බ වෙන හොඳ ගුරුවරු. ජීවිතේ කියා දීපු ගුරුවරු. මගේ පළවෙනි ගුරුවරයා තමයි ජයලාල් සර්. එතුමා තමයි මට නාට්‍ය උන. එහෙම නැත්නම් මේ කලාව කියන උන හදන්නේ. ඊට පස්සේ පසු කාලෙන මට හම්බ වෙනවා මගේ ජීවිතේ කියා දීපු ආදරණීයම ගුරුවරයා ප්‍රසන්නජිත් අබේසූරිය. ඔහු තමයි මට ජීවිතේ කියා දුන්නේ. බොහොම ඉන්න එපා ඉගෙන ගනින්. මේ කලාව තුල ජීවත් වෙන නම් ඔබ ඉගෙන ගන්න ඕන කියලා දුන්නේ. ඊට පස්සේ සුදත් මහදේවුල්වැව මෙවැනි ගුරුවරුන් හරහා ජීවිතේ හුඟක් දේවල් ඉගෙන ගන්නවා. අර නළුවෙක් වෙන්න කොළඹ ආපු මම කලාකරුවෙක් වෙන්න උත්සාහ ගන්නවා. ඒ නිසා ඒක හදාරන්න ගන්නවා, ඉගෙන ගන්නවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් තමයි ජෝන්ද සිල්වා එකේ සුදර්ශ ශාලාවේදී අපි නාට්‍ය රස්තියාදුව පටන් ගන්නෙ. ඉස්සර අපි රාජ්‍ය නාට්‍ය වල ඉවර වෙලා ප්ලේන්ටි අබ්බිබි වෙච්ච කතා බහේ ප්‍රතිඵල තමයි අපි අත්විඳින්නේ. හැබැයි ඒත් එක්කම අපි දකින්න ගන්නවා මේ ගෙන්දගම් පොළවේ පය ගහලා ඉන්න මිනිස්සුන්ගේ ජීවිත අපිට වුණ දැනෙන්න ගන්නවා. මිනිස්සුන්ගේ ඛේදවාචක අපිට දැනෙන්න ගන්නවා. මේ දේශපාලනික සමාජයේ මිනිස්සුන්ගේ ආර්ථික අහේනිය අපිට දැනෙන්න ගන්නවා. ඒකත් එක්ක සටන් කරන මිනිස්සු විඳින දුක අපිට දැනෙන්න ගන්නවා. ඒ මිනිස්සුන්ට තමයි මේ ගීතය. අවුවට වැස්සට ගුරු මිනිසුන්නේ නැතේ විරියනේ රටවල් නැගුණේ ඒ මිනිසුන්නේ මලගම වෙනුවේ මොන රජ මැදුරේද සුදු කොඩි නැගුණේ දාගැබ් මහවැව් කලානිකේතන නුඹලා දැතිනි මිහි මත වැවුනේ ඒ නුඹලාටයි දූදරුවන්ටයි මොන රජ මැදුරේද දොරටුව ඇරුණේ මොන රජ මැදුරේද දොරටුව ඇරුණේ
රජසැප විඳිනට රජදරුවන් හට නුඹලා දැතිනි මන්දිර මැවුනේ ඒ නුඹලාගේ දුක දැක ගන්නට මොන රජදරුවද පැලකට වැඩියේ මොන රජදරුවද පැලකට වැඩියේ අවුවට වැස්සට උරු මිනිසුන්නේ දැතේ විරියෙනි රටවල් නැගුනේ ඒ මිනිසුන්නේ මලගම වෙනුවෙන් මොන රජ මැදුරේද සුදු කොඩි නැගුනේ අපි හැමෝටම හීන තියෙනවා. මේ හීන අපි බොහෝ විට උත්සාහ කරනවා අපේ දරුවන්ගෙන් සැබෑ කරගන්න. ඒ කියන්නේ අපිට හැබෑ කරගන්න බැරි වෙච්ච හීන අපි හැම වෙලාවෙම උත්සාහ කරනවා අපේ දරුවන් තුලින් දකින්න. හැබැයි එතකොට වෙන්නේ ඒ දරුවන්ට තමන්ගෙම කියලා හීනයක් හදාගෙන ඉලක්කයක් කරා යන්නට හැකියාව නැති වෙනවා. ඔබ සරුංගල් හදලා තියෙනවනේ. ඒවා උඩ ඇරලා තියෙනවනේ. අපි කරන්නේ සරුංගලයක් හදද්දී බටකොටු හෝ ඉරටු ටිකක් ගෙනල්ලා ගේ ඇතුලේ තියාගෙන නූල් වලින් ඒක බැඳලා ලස්සන පාට කොළ අලවලා ඒකට වරල් හදලා රැලි හදලා අපි ඒක ගේ ඇතුලේ තියාගෙන ඉන්නේ. ඒකට නමක් දාලා අපි එළියට ගන්නවා. ඒ තමයි අපේ දරුවා. අපි මේ සමාජයට මේ දරුවා ගන්නවා. අරගත්තන් පස්සේ අපි ඒක උඩ යවන්න උත්සාහ කරනවා. හැබැයි මේ උඩ යනකොට සමහර විට පොඩ්ඩක් පැත්තකට බර වෙලා එහෙම නැත්නම් කූරිය ගහලා පොඩ්ඩක් උඩ යන එක ප්‍රමාද වෙනවා. එතකොට අපි කරන්නේ මේක විසි කරන්නේ නැහනේ. පොඩ්ඩක් වරලක් දෙකක් කඩලා පැත්තකට බරක් දාලා මේක කොහොම හරි බැලන්ස් කරලා උඩ යවනවා. අන්නේ උඩ යනකොට ටිකක් දුර යනකොට මේ සමාජයේ තියෙන අනිත් සරුංගල් එක්ක මේ සරුංගලේ පැටලෙන්න ගන්නවා. එතකොට අපි නූල කඩලා අයින් කරන්නේ අපි හිමීට ඒ සරුංගලේ මේ නූල පැටලුම් ඇරලා කොහොම හරි උඩ සුළඟට අල්ල ගන්නවා. මේ සරුංගලේ අපි උඩ සුළඟට යවනවා. එහිදී හැබැයි අපි දෙමාපියන් හැටියට අපි වගකීමක් තියෙනවා. මේ සරුංගලේ උඩ ගිහිලා බැබලෙන්න නම් මේ උඩ යන්න අපි නූල දෙන්න වෙනවා. අපි අපේ පැත්තට අපේ අයිතිවාසිකම් කියන්නට අපි නූල ඇද්දොත් මේ හුලන් තදට මේ සරුංගලේ කැඩිලා අපෙන් ගිලිහෙනවා. ඉතින් මං ආදරණීය දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා සරුංගලේ උඩ යවන්න නූල දෙන්න. හැබැයි ඒ නූල අතේ තියාගන්න. පිතු
එන්නේ පිතු සෙනෙහේ පිතු පියෙකු නොමැතිලෝ දූ දරුවන් හිනෙහි ඇතිදෝ උන්ගේ සිතරෙන් තනියම කන්නට මෞනත කවදා හැකිවේදෝ. වර්තමාන සමාජය තුළ බොහෝමයක් තරුණ තරුණයන් අද අතරමං වෙලා තියෙන්නේ හරිහමං කියවීමක් නැති නිසා. ඒක පොතපත කියවීම නෙවෙයි, අනේකා කියවීම නැති නිසා. එහෙම නැත්නම් අනුන්ගේ ජීවිත හරි හරියට කියවන්න පුළුවන් නම් අපේ මේ තියෙන සමාජයේ ගැටුම් වැඩි වෙනවා. අන්න ඒ නිසා අපි පුරුදු වෙන්න ඕන හැම විටම අනේකා කියවන්න. ඒ විතරක් නෙවෙයි, අපේ මේ ළමා පරපුර පොතපත කියවීමෙන් හුඟා දුරට ඈත් වෙලා තියෙනවා. ඒ නිසා සිදුවන්නේ ඔවුන් යාන්ත්‍රික සමාජයක් කරා රැගෙන යන එක. අපේ තරුණ කාලේ විශේෂයෙන් 90 දශකයේ අපි බොහෝසේ රුසියන් සාහිත්‍යයට ඇලුම් කළා. අපි රුසියන් පොතපත ඒ නාට්‍ය කලාව අපි හොඳින් කියෙව්වා. ඒ නිසාම අපිට ගුරු ගීතය, මැක්සිම් ගෝර්කිගේ අම්මා, වානේ පන්න ලැබු හැටි මේවා අපේ අත්පොත් වුණා. ඒ නිසාම අපිට පොප්ලර් ගස්, තනබිම්, වැඩබිම්, එහෙම නැත්නම් ඉවාන්ලා මේ හැමෝම අපිට හුඟා සමීප වුණා. අන්න ඒ විදිහට අපිට රුසියන් සාහිත්‍යයත් එක්ක තිල්න කරපු ගීතයක් තමයි මේ අප්සරාද සිල්වා ගායනා කරන ඉවාන් පවුලුසා. එහෙම නැත්නම් දිය වෙන්නට පෙර හෙට උදේ හිම ජීවිතේ. දිය වෙන්නට පෙර හෙට උදේ හිම ජීවිතේ වැළලයි කාවද වයමින් තුටින් යමු මාවතේ. නැටුමට ඇවිදින් නැති දූම බාද විලන්නේ දිය වෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ බැලලයි කාවද වයමින් තුටින් යමු මාවතේ. දිය වෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ බැලලයි කාවද වයමින් තුටින් යමු මාවතේ. Ivan Pavlusha Ivan Pavlusha
දෙස බලන්නේ නැටුමට ඇවිදින් නැති දෝම බඳ වෙලන්නේ දිය වෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ බැලලයි කාවද වයමින් තුටින් යමු මාවතේ අපේ සිංහල ගීත සාහිත්‍යයට හැමදාමත්ම අලුත් ගීත එකතු වුණා. මෑත කාලීනව මම දැකපු මම අහපු හරි අපූර්ව සංවේදී ගීතයක් තමයි මම ඊළඟට තෝරගෙන තියෙන්නේ. මේක මට ඉස්සෙල්ලාම අහන්න ලැබෙන්නේ මගේ හොඳම එහෙලියක් මට ඇවිල්ලා කියනවා ලස්සන ගීතයක් තියෙනවා ඇහුවද කියලා. එදා තමයි මම ඉස්සෙල්ලාම මේක අහන්නේ. ඇයට බොහෝම ස්තුති වෙනවා මේ අවස්ථාවේදී ඒක ඉස්සෙල්ලාම මගේ කනට අහන්න සැලසුවාට. මම මුලින් කිව්වනේ මට හිටියේ තාත්තෙක්. ඒ තාත්තා තමයි මට ජීවිතේ කියලා දුන්නේ. හැබැයි කවදාවත් ඒ තාත්තා මට කියලා නැහැ. උඹ ඉස්කෝලේ ඵලයන් උඹ ඉගෙන ගනින්. එහෙම නැත්නම් උඹ මේ දේ කරපන් කියලා. ඔහු මට ජීවිතේ පෙන්නලා පැත්තට වෙලා බලන් හිටියා මම මොනවද කරන්න කියලා. හැබැයි මම හොඳටම දන්නවා ඔහු මන් දිහා හොඳින් බලන් හිටියා කියලා. මම මේ කියන ගීතය මේ තියෙන සියලු රසයන් එක්තැන් වුණු ගීතයක්. එහි තියෙන අර්ථය ඊ타ත්ම හෘදයාංගමයි. එහි තියෙන තනුව ඊ타ත්ම සංවේදී. ඒ වගේම එහි මැවෙන්නා වූ රූපය අපේ ජීවිතවලට හුඟා සමීපයි. තාත්තා ගැන. පුරුදු පාරෙම අදන් යනවා ඒත් වෙන ගමනක් පුතේ හුඟක් අය මගේ පස්සේ එනවා තනිව ආගිය මගේ කවමදාවත් මගේ බරනං බිමින් තියපන් රිදෙනවා ඇතියත් නුබේ හුඟක් බරනං බිමින් තියපන් රිදෙනවා ඇතියත් නුබේ සෝබාදහමට අවනතයි මං ඉතින් යන්නං ගොම්මනේ යන ගමන් මේ බේතුන්ඩුව අරන් පලයන් අම්මගේ යන ගමන් මේ
අපිට මේ සමාජයේ හමු වෙන බොහෝමත්ම මිනිස්සු නෙවෙයි ගනුදෙනුකාරයෝ. හැබැයි ඒ ගනුදෙනුකාරයෝ අතර ඉන්න මිනිස්සු ඉන්නවා අතිශයින් ආදරණීය හෘදයාංගම. ඔවුන් මිනිස්සු. මම එහෙම කියන්නේ ගනුදෙනුකාරයෝ කරන්නේ තමන්ගේ ගනුදෙනුව ඉවරුනන් පස්සේ අපෙන් වෙන් වෙලා යනවා, ඈත් වෙලා යනවා. හැබැයි ආදරණීය මිනිස්සු එහෙම නැහැ. ඔවුන් හෘදයාංගම බැඳෙනවා. ඒ ආදරණීය හෘදයාංගම බව ගලවලා අයින් කරන්න ලේසි නෑ. ඒක හැඟීමක්. ඒක ආත්මීය හැඟීමක්. ඒ ආත්මීය ආදරණීය හැඟීම් ලේසියෙන් ගලවලා අයින් කරන්න බෑ අපේ ජීවිතවලින්. ඒක අපේ ජීවිත කාලය පුරාවටම අපේ නොයෙක් අවස්ථාවලදී ඉස්මතු වෙමින් අපේ ජීවිත රිද්දනවා. අපි ඒ හැඟුම් වලට ඉඩ දෙන්න ඕන. ඒ හෘදයාංගම බැඳීම් කවදාක්වත් අපේ ජීවිත වලින් ගලවලා අයින් කරන්න බෑ. ඒවා ආත්මීය බැඳීම්. ඒ ආත්මීය බැඳීම් අපිට අයින් කරන්නත් බෑ වගේම අපිට අමතක කරන්නත් බෑ. අන්න ඒ නිසා අපි හැඟීම් වලට ඉඩ දෙමු. එතකොට මේ ලෝකේ ලස්සන වේවි. මේ ලෝකේ ආදරණීය වේවි. අපේ හැඟුම් වලට ඉඩදී මොහොතක් ඉඩ ලබා ගනිමු තරමින් වියතක්. අපේ හැඟුම් වලට ඉඩදී මොහොතක් ඉඩ ලබා ගනිමු තරමින් වියතක්. හඳ පානේ මන්ද අඳුරේ අත් පටලා යමු ආයේ අත් පටලා යමු ආයේ. පටලා යමු ආයේ
මන්දා කොහොම කියන්නද? කියන්න හැකි වුණත් නොකියම ඉන්න. මොකද නොකියන දේ තමයි වැඩි ඇත්ත. ඒ ඇත්ත තමයි සුන්දරම. පෙරවදනක් නැති ගීතය. ඔබ එන්න ඔබ ඇවිත් යන්න සෞමිය සඳසේවා වතරු සිරිබෝවා සංසුන් ගමනේ රුසිරිබෝමා ආදරේ නොකියා ඉන්නේ කොහොමා මගේ රන් කඳට මම ආදරේ මගේ රන් කඳට මම ආදරේ ඔබ නොදක බැරුවා ඔබ නැතිව බැරුවා ඔබ නොදක බැරුවා ඔබ නැතිව බැරුවා මග සොය සොයා සනහලා සත්කයි මං ඔබ එතැයි සිතුවා ඔබ එන්න ඔබ ඇවිත් යන්න එන්න මම පෙරුම් පිරුවා ඔබ එතැයි සිතුවා මම පෙරුම් පිරුවා ඔබ එතැයි සිතුවා මග බල බලා නිතු දව දවා රත්තරන් මං මග බලා සිටියා ඔබ එන්න ඔබ ඇවිත් යන්න එන්න ඔබ එන්න ඔබ ඇවිත් යන්න ඔබ ඇවිත් යන්න